අපි ඉනෝගෙනික් ප්‍රශ්න පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡාවේ රචනා ප්‍රශ්නවල 2015 ඉන්නේ 2015 ප්‍රශ්නේ 2015 අවුරුද්දේ 8 වෙනි ප්‍රශ්නේ දැන් කරන්න හදන්නේ 2015 8 වෙනි රචනා ප්‍රශ්නේ තමයි කරන්න හදන්නේ. මම විනාඩි දෙකක් තුනක් දෙන්නම් ප්‍රශ්න උත්තර කියව ගන්න නැවත වරක්. මම හිතනවා මේ ප්‍රශ්නය මම සාකච්ඡා කරන්න කලින් ඔයාලා මීට කලින් මේ ප්‍රශ්නේ කරලා තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනේ. නැතුව වැඩක් නැහැ. නමුත් මම දැන් විනාඩියක් දෙකක් දෙන්නේ ඒ කරපු ප්‍රශ්නේ නැවත පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. නැවත පොඩ්ඩක් බලා ගන්න. ප්‍රශ්නේ කියව ගන්න. හරි. වැඩේ පටන් ගන්න ළමයි. ඉක්මන් කරන්න. ප්‍රශ්නේ කියව ගන්න. 2015 8 වෙනි රචනා ප්‍රශ්නේ ඉනෝගනික් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඉක්මන් කරලා නම් හරිම සරල ප්‍රශ්නයක් ළමයි. S ගුණයේ දැනුම භාවිතයෙන් තමයි මේක කරන්න වෙලා තියෙන්නේ. S ගුණයේ දැනුම භාවිතයෙන් මම ප්‍රශ්නය මෙන්න මේ විදිහට සාකච්ඡා කරනවා. හොඳට අහගෙන ඉන්න. ඔයාගේ පිළිතුරු හරි වුණත් වැරදි වුණත් මම මේ කරන සාකච්ඡාව ගොඩක් වැදගත්. මම මේ කරන හැම දෙයක්ම ඔයාලා වෙනම කොලයක ලියාගෙන ඔයාලගේ පේපර් සාකච්ඡා කරන ෆයිල් එකට දාගන්න. මෙතන කියනවා M කියන ලෝහය ආවර්තව වගුවේ S ගුණයටලු අයිති වෙන්නේ. ළමයි මේ M කියන ලෝහය අයිති වෙන්නේ ආවර්තව වගුවේ S ගුණයට. S ගුණුවේ ඉන්නේ ලෝහ ටික දන්නවනේ. වැඩිපුර ඔක්සිජන් නැති පිට අපි දන්නවා ළමයි S ගුණී ලෝහ වැඩිපුර ඔක්සිජන් නැති පිට හදන දේවල්. මට මතක් කරන්න. ලිතියම් ඔක්සයිඩ් හැදුවා. සෝඩියම් පෙරොක්සයිඩ් හැදුවා. ඒ දෙන්නට පහලින් ඉන්න ඉතිරි ලෝහ ටික මොනවද හැදුවේ? සුපර් ඔක්සයිඩ් හැදුවා ප්‍රධාන ඵල විදියට. දෙවන කාණ්ඩේ හැමෝම ඔක්සයිඩ් හදනවා. වැඩිපුර ඔටෝ සමග. හැබැයි බේරියම් පමණක් ඔක්සයිඩ් වලට අමතරව පෙරොක්සයිඩ් හැදුවා. මෙතන කියනවා මේ ලෝහය වැඩිපුර ඔක්සිජන් නැති විට කහ පැහැති දැල්ලකින් දැවෙනවලු. අනිවාර්යයෙන්ම මේ ලෝහය එහෙනම් සෝඩියම්. ඒක අනිවාර්යය ළමයි. M කියන ලෝහය අනිවාර්යයෙන්ම සෝඩියම් වෙන්න ඕනේ. ඇයි? ළමයි සෝඩියම් තමයි දහනය කරද්දී කහ පාට දැල්ලකින් දැවෙන්නේ. කහ දැල්ලකින් දැවේ වැඩිපුර O2 හමුවේ. ළමයි සෝඩියම් තමයි මේකට එන්නේ. හැදෙන්නේ මොකද්ද? වැඩිපුර O2 හමුවේ දහනය කරාම හැදෙන්නේ මොකද්ද? එයාගේ පෙරොක්සයිඩය. ඒකට අපි කියනවා මෙතන M2 කියලා. sorry M1 කියලා. M1 කවුද? සෝඩියම් පෙරොක්සයිඩ්. සෝඩියම් පෙරොක්සයිඩ්. හරි. ඊට පස්සේ කියනවා මේ M1 කියන ලෝහ පෙරොක්සයිඩය මේ සෝඩියම් පෙරොක්සයිඩ් සිසිල් ජලයට දැම්මම බාස්මික ද්‍රාවණයකුත් ලැබෙනවලු. ළමයි මෙයා සිසිල් ජලයට දැම්මම බාස්මික ද්‍රාවණයකුත් ලැබෙනවලු. ඊට අමතරව සහසංයුජ තව සංයෝගයක් ලැබෙනවලු. මෙතන කියනවා M2 නැමැති බාස්මික ද්‍රාවණයයි M2 බාස්මික ද්‍රාවණය සහ M3 කියන
සහසංයෝජ සංයෝගය ලැබෙනවා. ඔයාලට අහගන්න මේ කතාව. මේක නිකන් අර තියරි පාඩම් වලදී අපි තියරි ඉගෙන ගන්නවා වගේම දෙයක්. හැබැයි ඊට වඩා හොඳට ඔලුවට යන ක්‍රමයක් මේක. ප්‍රශ්න ඇසුරින් මේව සාකච්ඡා කිරීම. තේරුම් ගන්නද? හරි. M3 කියන කෙනා අපිට කියන්නේ සහසංයෝජයි කියලානේ. ඔව් අපිට කියන ළමයි M3 සහසංයෝජ සංයෝගයක් ලෝ. දැන් සාමාන්‍යයෙන් මෙතනදිත් මේක සෝඩියම්ද කියලා සැකයක් හදාගන්න පුළුවන් වලට මෙන්නම දැන් උදාහරණයක් විදිහට දෙවන කාණ්ඩයේ කෙනෙක් වෙන්න බෑනේ. දැන් වලට දැල්ලේ වර්ණය කහ පාටෙන් අල්ලගන්න බැරි නම් දැන් දැල්ලේ වර්ණය කහ පාට කිව්වොත් සෝඩියම් කියලා වලට එන්න ඕනේ ඔලුවට. එහෙම එන්නේ නැත්නම් මෙහෙම හිතන්නකෝ. දැන් දෙවන කාණ්ඩයේ අය වගේ නම් වතුරට දැම්මම සෝරි යාලා ප්‍රතික්‍රියා කරාම හදන්න ඔක්සයිඩ් වැඩිපුර. ඔක්සයිඩ්. බේරියම් විතර පෙරොක්සයිඩයක් හදන්න හැබැයි. ඒ ඔක්සයිඩ් වතුරට දැම්මම හැදෙන්නේ හයිඩ්‍රොක්සයිඩය විතරයි. නමුත් අර සෝඩියම් කියන කෙනා දහනය කළාම හදන පෙරොක්සයිඩය වතුරට දැම්මම බාස්මික ද්‍රාවණය ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් හදනවා. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඊට අමතරව තව දෙයක් හැදෙනවා. මොකද්ද? මේ සෝඩියම් ඔක්සයිඩ් ජලයට දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් හදනවා. ඊට අමතරව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හදනවා. අපි දන්නවා ලෝහ පෙරොක්සයිඩයක් ජලයට දැම්මම අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැදෙනවා. ඒක අනිවාර්යෙන් හැදෙනවා. තේරුණාද? මොකද ලෝහ පෙරොක්සයිඩයක් ජලයට දැම්මම එයාගේ හයිඩ්‍රොක්සයිඩයට අමතරව අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හදනවා. ඒක තමයි ඔය සහසංයෝජ සංයෝගය. තේරුම් ගන්නද? ඒක තමයි සහසංයෝජ සංයෝගය. ඒක මතක තියාගන්න. සාමාන්‍ය ළමයි සුපර් ඔක්සයිඩ් ජලයට දැම්මමත් ඕක වෙනවා. නේද? සුපර් ඔක්සයිඩ් ජලයට දැම්මමත් ඕක වෙනවා. හැබැයි සුපර් ඔක්සයිඩ් ජලයට දැම්මම හයිඩ්‍රොක්සයිඩයයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට අමතරව O2 වායුවත් පිට වෙනවා. දැන් ළමයි පෙරොක්සයිඩ් වතුරට දැම්මම මොකද වෙන්නේ? සුපර් ඔක්සයිඩ් වතුරට දැම්මම මොකද වෙන්නේ කියන එක අපි හොඳට කතා කරලා තියෙන්නේ. ඒවා මතක නැත්නම් ආයි බලන්න තියරි. මම මොකද කියන්නේ? පෙරොක්සයිඩයක් වතුර දැම්මම හැදෙන්නේ හයිඩ්‍රොක්සයිඩයයි සහසංයෝජ සංයෝගය. එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විතරයි. සුපර් ඔක්සයිඩයක් වතුර දැම්මොත් ඔය සෝඩියම්ට පහළ ඉන්න ලෝහ එයාලා හදන්නේ සුපර් ඔක්සයිඩ්නේ. සුපර් ඔක්සයිඩයක් වතුර දැම්මොත් ලෝහ හයිඩ්‍රොක්සයිඩයයි ඒ කියන්නේ බාස්මික ද්‍රාවණය හයිඩ්‍රජන් පෙරොක්සයිඩුයි ඒ කියන්නේ සහසංයෝජ සංයෝගය ඊට අමතරව O2 කියන වායුවත් ලැබෙනවා. මෙතන හිම වෙලා නැහැ. මෙතන හිම වෙලා නැහැ. තේරුණාද? හොඳයි. හරි. මෙතන නිකන් ගහගෙන ටක් ගාලා ඉක්මන් කරන්න. අපි තව සාකච්ඡා කරමු. ඉක්මන් කරන්න ඕනේ. මේ සාකච්ඡා කරන හැම දෙයක්ම වෙනම කොළවල ලියලා පුළුවන් වුණත් බැරි වුණත් අනිවාර්ය ලියන්න. වෙනම ෆයිල් එකකට දාලා තියාගන්න. විභාගේ කිට්ටු වෙද්දි නෝට් බලන්න එපා වෙලාවක් නැහැ. හොඳම දේ තමයි මං දුන්න වර්ක්ෂීට් ටිකයි මේ පේපර්ස් ටිකයි සාකච්ඡා කරන එක. තේරුණාද? ළමයි ඊළඟට අපිට කියනවා මේ M3 කියන කෙනා මේ මෙන්න මේ M3 ආම්ලික සිල්ල ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවලු. මෙයා ප්‍රතික්‍රියා කරනවා කාත් එක්කද? ආම්ලික මාධ්‍යයේදී සිල්ල ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවලු. සිල්ල ඔක්සයිඩ්. ළමයි H2O2 සිල්ල ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ? ළමයි මෙතන සිල්ල ඉන්නේ ධන එකේ. එයා හරණය වෙනවා සිල්ල ලෝහය බවට. සිල්ල ලෝහය බවට අවක්ෂේපයක් හැදෙනවා. හරණය. මේ ධන එකේ ඉඳලා බිඳුවට හරණය වෙනවා. එතකොට මෙතන ඉන්න කෙනා කරණය වෙන්නේ කවුද? ඔක්සිජන් ඉන්න ඍණ එකේ එයා කරණය වෙනවා බිඳුවට. කරණය.
මේ ඍණයකින් ඉඳලා වැඩි වෙනවා බිඳුව දක්වා. අවර්ණ දීපරමාණුක වායුවක් හැදෙනවා. මෙතනදී කතාව කියනවා බලන්නකෝ. මෙයා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරාම අවර්ණ දීපරමාණුක වායුවක් හැදෙනවලු M4 කියලා. O2. M4 කියලා ළමයි O2. තේරෙනවද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සිල් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම O2 වායුව පිට වෙලා සිල් ලෝහය ලැබෙනවා. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන සමීකරණය මතක තියාගන්න. අනිවාර්යෙන් එන්න ඕනි. ඇගේ තියෙන්න ඕනි එක. එකක් ලියාගන්න ළමයි. හරි. ඊට පස්සේ කියනවා වැඩිපුර M2 කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර M2 වැඩිපුර T කියන ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරාම අවර්ණ දීපරමාණුක M4 වායුවයි ජලයේ ද්‍රාව්‍ය M6 කියන සංයෝගය ලැබෙනවා. වැඩිපුර M2 සමග. ඒ කියන්නේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග. ළමයි අපි පැහැදිලිවම දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක්. සාමාන්‍ය ලෝහ බස්මයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේද? සාමාන්‍ය ලෝහ බස්මයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට බස්මයක ප්‍රතික්‍රියා කරන නම් එයා උභයගුණී ලෝහයක් වෙන්න ඕනේ. එහෙනම් මේ කියන T කියන ලෝහය උභයගුණී. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක්. බස්මයක් එක්ක උභයගුණී ලෝහයක් ප්‍රතික්‍රියා කළොත් H2 වායුව පිට වෙනවා. එහෙනම් මෙතන වායුව කවුද? H2. හැදෙන වායුව H2. දැන් මෙයා T ලෝහය සමග වැඩිපුර M2 ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරාම හැදෙනවලු වායුවක් සහ අවර්ණ ද්‍රාවණයක්. මෙයා M5 ලු මෙයා M6 ලු. ඒවනේ කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ළමයි වායුව H2 වෙන්න ඕනි. නේද? මෙයා උභයගුණී ලෝහයක් වෙන්න ඕනි. මෙයා උභයගුණී ලෝහයක් වෙන්න ඕනි. මෙයා උභයගුණී ලෝහයක් වෙන්න ඕනි. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බස්මයක ප්‍රතික්‍රියා කරන්න නම් උභයගුණී ලෝහයක් වෙන්න ඕනි. ඒ වයන්කට ගන්න මේක ලියා ගන්නම ඉක්මන් කරන්න. මාත් එක්කම ලියාගෙන යමු. M6 කොහොමද හඳුනගන්නේ? M6 එක උභයගුණී ලෝහය ඉන්නව නේද? ළමයි මෙතන කියන්නේ M6 අවර්ණයිද? ජලයේ ද්‍රාව්‍ය M6 අවර්ණ දෙන්නද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් උභයගුණී ලෝහ නම් ඉතින් අවර්ණ දේවල් තමයි හදන්නේ නේද? උභයගුණී ලෝහ කවුරු සාමාන්‍ය අපිට තියෙනවා ඇලුමිනියම්ද, බෙරිලියම්ද, සින්ක්ද නේද? ওই දේවල් ටික තියෙන ළමයි. ඔය ලෙඩ්ද ඉතින් ඔය වගේ කතන්දර ටිකක් නේ අපිට තියෙන්නේ. ඉතින් අපි බලමු මේ M6 කියන කෙනා හඳුනා ගන්න දෙයක් කරලා තියෙනවා ළමයි. මෙයාට තණු කැස්සියල් දාලා බිඳුව බැගින් එකතු කරන විට වැඩිපුර අම්ලයේ ද්‍රාව්‍ය වන M7 නැමැති සුදු උජ්ජලටිනීමේ අවක්ෂේපයක් ලබා දෙනවා. මේ M7 වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලදී වෙන්නේ නැහැ. අන්න පොයින්ට් එක. ළමයි මෙයා M6 කියන කෙනා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දී වෙලා තියෙන්නේ මෙයා. වැඩිපුර NaOH හි තියවි පවතී. එයා හිම දී වෙලා තියෙන්නේ. දැන් මෙයාට HCl දැම්මොත් දැන් ළමයි මෙයාට HCl දැම්මොත් මොකද වෙන්නේ? මෙයාට HCl දැම්මොත් වෙන්නේ 2 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
මොකද වෙන්නේ මට කියන්න. මෙයාට HCl දැම්මම මොකද වෙන්නේ? HCl දැමෝ විට එම HCl මේ උඩ ද්‍රාවණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. උඩ ද්‍රාවණයේ ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. NaOH සමග ප්‍රතික්‍රියා කරයි. එවිට NaOH අඩු වී ළමයි දැන් මොකද වෙන්නේ? හොඳට බලන් ඉන්න ලියන්න එපා. හොඳට බලන් ඉන්න. ලියන්නේ කොහොම ලියන්නේ? අපි පැහැදිලි දන්නවා ළමයි. අර T ලෝහය වැඩිපුර බස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන බස්ම ගොඩක් ඉන්නවා. ඒ නිසා HCl දැම්මම වෙන්නේ මුලින්ම මේ බස්මය අඩු වෙලා යනවා. බස්මය ටික ටික අඩු වුණාම දැන් මොකද වෙන්නේ? මේ ලෝහය වැඩිපුර බස්මයක් එක්ක සංකීර්ණයක් හදලා තියෙන්නේ මෙතන. වැඩිපුර බස්මය සමග සංකීර්ණයක් හදලා තියෙන්නේ. බස්මය ටික ටික අඩු වෙද්දි මොකද වෙන්නේ? මේ ලෝහය යාගේ හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ළමයි සාමාන්‍ය ලෝහයක් බස්ම ටිකක් ඉද්දි හදන්නේ යාගේ හයිඩ්‍රොක්සයිඩය. උභයගුණී ලෝහ බස්ම ගොඩක් ඉද්දි සංකීර්ණයක් හදනවා. දැන් මෙතන බස්ම අඩු වෙනවනේ. එන්නේ අඩු වෙන නිසා එබැවින් T ලෝහේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. හයිඩ්‍රොක්සයිඩය අවක්ෂේප වේ. එහෙනම් මේක ළමයි ලෝහ හයිඩ්‍රොක්සයිඩය. T ලෝහේ හයිඩ්‍රොක්සයිඩය. මේක ළමයි T ලෝහේ හයිඩ්‍රොක්සයිඩය. තේරෙනවද? T ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ්. හරි මේ වෙනකන් ලියා ගන්න ළමයි. ඉක්මන් කරන්න. ළමයි මේක සාමාන්‍යයෙන් D ගුණුවේ කෙනෙක්ද P ගුණුවේ කෙනෙක්ද? විශේෂයෙන්ම සිංක්ද ඇලුමිනියම්ද? මේක සිංක්ද ඇලුමිනියම්ද? මෙතන කියනවා මේ හයිඩ්‍රොක්සයිඩය මේ M7 මෙයාගේ නම M7 මේ M7 මේ හයිඩ්‍රොක්සයිඩය වැඩිපුර ඇමෝනියා වලදී වෙන්නේ නැහැ. මේ ළමයි වැඩිපුර ඇමෝනියා වල දිය නොවේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ලිව්වත් එකයි ඇමෝනියා කියලා ලිව්වත් එකයි දිය වෙන්නේ නැල්ලු. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා සින්ක් වෙන්න බෑ. P ගුණුවේ D ගුණුවේ විනෝ එක. සින්ක් වෙන්න බෑ. ඇයි? ළමයි සින්ක් හයිඩ්‍රොක්සයිඩ් නම් යා D ගුණුවේ නිසා ඇමෝනියත් එක්ක සංකීර්ණයක් හදනවා යා. නමුත් මේ කියන කෙනා මේ M7 එහෙම ඇමෝනියත් එක්ක සංකීර්ණ දන්නේ නැහැ. දිය වෙන්නේ නැහැ. නේද? ඇමෝනිය සමග දිය නොවේ. එහෙනම් අනිවාර්යයෙන්ම ළමයි මෙයා කවුද? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? ළමයි මෙයා අනිවාර්යයෙන්ම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? ඔව් ළමයි මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජෙලටිනීමේ කියලා කියනවනේ මෙතන සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක්. සුදු ජෙලටිනීමේ කිව්වම සාමාන්‍යයෙන් ඉන්නේ ළමයි එක්කෝ සින්ක් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්.
සුදු ජෙලටිනියමේ කිව්වම එක්ක සින්ක් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉතින් උතන තමයි මෙතන ගැටලුව තියෙන්නේ. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජෙලටිනියමයි. සින්ක් හයිඩ්‍රොක්සයිඩ් උත් සුදු ජෙලටිනියමයි. හැබැයි මෙයා සින්ක් වෙන්න බෑ. හේතුව මොකද හේතුව? සින්ක් හයිඩ්‍රොක්සයිඩ් නම් වැඩිපුර ඇමෝනියා වල දිය වෙනවනේ. මෙයා දිය වෙන්නේ නැහැ. නේ? වැඩිපුර ඇමෝනියා වල දිය නොවේ. එරන් අනිවාර්යයෙන් මේක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. තේරුණාද? මේක අනිවාර්යයෙන්ම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද ළමයි? මෙතන කියනවා M1 උණු ජලය සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ඵල පුරෝහතනය කරන්න. M1 කියලාමයි සෝඩියම් පෙරොක්සයිඩ්. අර ඵල ටික හඳුනා ගන්න පුළුවන් නේ. ඵල ටික පුළුවන් නේ උලක් නැහැනේ. දැන් මම හඳුනලා දුන්නානේ. ඒ ටික ලියා ගන්න විතරයි තියෙන්නේ. M6 කියන කවුද එතකොට? ඇලුමිනියම් ලෝහය වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා ක්‍රම මොනවද හදන්නේ? මේ ක්‍රම දෙකකට ලියන්න බෑ. එක්කෝ NaAlO2 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් AlOH හතරක් එක්ක සංකීර්ණ හදනවා. මෙතන Na දාන්න පුළුවන්. නේද? අපි ওই දෙක නේද ලියන්නේ? නේද ළමයි? අපි ඔහොමනේ ওই දෙක ලියන්නේ. ওই දෙකෙන් ඕන විදිහට ලියන්න පුළුවන්. දැන් මෙයා උණු ජලයත් එක්ක කවුද? M1 උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන මොනවද හදන්නේ? මම උන්නම් මෙතන මේ පැත්තෙන් ලියන්නම් මෙහෙම ඉතරයක් දාලා. උණු ජලය. මෙයා උණු ජලයට දැම්මම මොකද වෙන්නේ? මම මේක ඔයාලට කියලා දීලා තිනවා. සෝඩියම් පෙරොක්සයිඩ් ජලයට දාලා රත් කළොත් උණු ජලය කියන්නේ ඒකනේ. ජලයට දාලා රත් කළොත් මොකද වෙන්නේ? පෙරොක්සයිඩයක්. පෙරොක්සයිඩයක් ජලයට දැම්මොත් වෙන්නේ හයිඩ්‍රොක්සයිඩයයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩුයි ලැබෙන්නේ. ඒ සාමාන්‍ය ජලයට දැම්මොත්. උණු ජලයට දැම්මොත් මොකද වෙන්නේ? මේක මම කියලා දීලා තිනවා ළමයි සංයෝගයක් ජලයට දැමූ විට කියලා මාතෘකාවක් යටතේ. වායු පිටේන එක එහෙම කතා කළේ. මම ඉතින්ද කිව්වා ලෝහ සුපෝක්සයිඩයක් නම් ජලයට දැම්මම O2 වායු පිට වෙනවා කොකෙලින්ම. හැබැයි ලෝහ පෙරොක්සයිඩයක් නම් ජලයට දැම්මම වායු පිට වෙන්නේ නැහැ. හැබැයි රත් කළොත් වායු පිට වෙනවා O2. රත් කළොත් O2 පිට වෙනවා. ඒ කියන්නේ උණු ජලයට දැම්මොත්. මෙයා උණු ජලයට දැම්මොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව O2 වායු පිට වෙනවා. ඒතර හැදෙන ඵල පුරෝකතනය කරන්න කියලා තියෙනවනේ. හැදෙන ඵල ලියන්න ළමයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ O2. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ O2 තමයි හැදෙන ඵල. මතක තියාගන්න ළමයි. ලියන්නේ එක. තේරුම් කියන්නේ. හොඳයි.
හොඳයි ළමයි. ඔන්න මම කරනවා. ඒකේ B කොටසකුත් තියෙනව නේද? B කොටස බලන්න ප්‍රශ්නේ කියව ගන්න. ළමයි 8B බලන්න 8B. ඒ ප්‍රශ්නේ විනාඩියක් විතර කියව ගන්න ඉක්මන් කරන්න. මොකද ඒ ළමයි Q කියන්නේ එයාගේ මෞලික ස්කන්ධය දීලා තියෙනවා Q වල 248ක් ලොකු මෞලික ස්කන්ධයක් තියෙන කෙනෙක්. නැමැති ස්පටික රූපී අයනික අකාබනික සංයෝගයක්. ස්පටික රූපී කියන ළමයි ඝණයක් මේක. ඉනෝගනික් ලමුණ කියන එකක් අකාබනික. මද වශයෙන් රත් කළ විට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැවන ද්‍රව්‍යයක් උදාහරණයක්. ළමයි නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. හැබැයි නිර්ජලීය කොපර් සල්ෆේට් ජලය දැම්මම නිල් පාට වෙනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් කියන්නේ ආ ඇතුළේ ජලය නෑනේ. හැබැයි අපි ජලය දැම්මොත් මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. දැන් මෙතනදී නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට කර හැකි ද්‍රව්‍යයක් පිට කරනවලු. කවුද මේ ද්‍රව්‍ය? ජලය. ඒක ඕන බබේට තේරෙනවා. මේ Q කියන සංයෝගය රත් කළාම ජලය පිට වෙනවා. ජලය කියලා කෙලිම කියන්නේ නැතුව කියනවා නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට කළ හැකි ද්‍රව්‍ය. ඒ කියන්නේ ජලය. නිල් පාට කරන්න පුළුවන් කෙනා තමයි ජලය. තේරෙනවද? ජලය පිට වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා දැන් මේ Q වල ජලීය ද්‍රාවණයක් හඳුනගන්න පරීක්ෂණ තුනක් දීලා තියෙනවා. මේ Q ජලයට දාලා දිය කරලා Q ජලීය ද්‍රාවණය මේ Q කියන ජලීය ද්‍රාවණය හඳුනගන්න පරීක්ෂණ තුනක් කරලා තියෙනවා. ළමයි පළවෙනි එක මොකද්ද කියන්නේ? මෙයාට තනුගෙස්සියල් දාලා තියෙනවා. තනුගෙස්සියල් දැම්මම මොකද වෙලා තියෙන්නේ? ළමයි මෙයාට තනුගෙස්සියල් දැම්මම වෙන්නේ අවර්ණ වායුවක් පිට වූ අතර ද්‍රාවණයේ ආවිලතාවයක් ඇති විය. මෙම වායුව මැග්නීසියම් පටයක් දහනය කිරීමේදී සුදු සහ කහ පැහැති ඝන යන් දෙකක් ලැබුණි. කවුද මේ වායුව? ළමයි මෙයාට SCL දැම්මම වායුවකුත් පිට වෙලා ආවිලතාවයකුත් ලැබිලා. ආවිලතාවයක් ලැබෙනවා. ධන වායුවක් පිට වෙනවා. මේවා හරිය නිදහසේ බලන්න මේ ප්‍රශ්න දිහා. ලොකු කලබලයකින් බලන්න එපා. අනේ මට තියරි මතක නැද්ද? තියරි මතක නැති හැමෝටම උත්තර ගන්න පුළුවන් විදිහට තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. බලන්න ළමයි Q කියන ජලීය ද්‍රාවණය හඳුනා ගන්නම පරීක්ෂණ තුනක් දීලා. මේ තුනෙන් එකක් හරි කොහේ හරි තැනක අපිට ඔළුවට එයි. බය වෙන්න එපා. අපිට ඉනෝගනික් කියලා සංයෝග 20 තියෙ නෑනේ අනේ. අපිට හඳුනා ගන්න කියලා සංයෝග 20 තියෙ නෑ. ගොඩාක් නෑ ළමයි. කිහිපයක් තුල අපි හැමදාම ඉන්නේ. ඇනයින ගත්තොත් ඇනයින කියලා තියෙන්නේ. හොඳයි බලන්න. අවර්ණ වායුවක් පිට වූ අතර ද්‍රාවණයේ ආවිලිතාවයක් ඇති විය. ආවිලිතාවයක් ඇති වෙනවා කියලා තමයි අවක්ෂේපයක් ඇති වෙනවා. දැන් ළමයි සාමාන්‍යයෙන් සංයෝග වලට අම්ල දැම්මම අපි දන්නවා වායු පිට වෙන ඒවා. අපි කතා කරලා තියෙන්නේ.
සංයෝගී ජලීය ද්‍රාවණයකට අම්ලයක් දැම්මම වායු පිට වෙන තැන් කාබනේට වලින් නම් CO2 පිට වුණා. බයි කාබනේට වලින් ওই දෙකෙන්ම. බයි සල්ෆයිඩ් වලින් නම් H2S පිට වුණා. සල්ෆයිඩ් වලින් නම් SO2 පිට වුණා. මතකනේ? නයිට්‍රයිට් වලින් නම් NO2 පිට වුණා. මතකනේ? ආවිලතාවයකුත් ලැබිලා වායුවක් පිට වෙනවා නම් කවුද ඒක? තව සල්ෆේට් නේද? මතකද ඒක? මෙයාට අම්ලයක් දැම්මම මොකද වෙන්නේ? ආවිලතාවයක් ඇති වෙලා SO2 වායුව පිට වුණා. මේක ආවිලතාවයක්. සල්ප ඇති වෙනවා කියලා මේ ආවිලතාවයක් ඇති වෙනවා කියන්නේ. අවක්ෂේපයක් ඇති වෙන එක කියන්නේ. ඒතර මට වගේ නම් මේ වගේ තැනකදී මේක එන ඔළුවට. ඔයාලට එනවද දන්නේ නැහැ. වෙන කිසිදු සංයෝගයක් අම්ලයක් දැම්මම ආවිලතාවයකුත් ඇතිමින් වායුවක් පිට උන්නේ නැහැ. මේ හැමෝම පිට කළේ වායු පිට කළා විතරයි. වායු පිට වෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. දැන් නයිට්‍රේට්, සල්ෆේට්, ෆොස්ෆේට් ඔය වගේ කට්ටිය තව ඉන්නවා. මේලට අම්ල දැම්මට වායු පිට වෙන්නේ නැහැ. පිට වුණොත් පිට වෙන්නේ වායුව විතරයි මෙයාලගේ. ආවිලතාවයක් ඇති වෙන්නේ නැහැ. ආවිලතාවයකුත් ඇති වෙලා වායුවකුත් පිට වෙනවා නම් ඒ අනිවාර්යෙන් තව සල්ෆේට්. ඒක මගේ ඔළුවේ තියෙනවා. හරි ළමයි. මං කියපු දේවල් එක්ක නැවත හිතන්න ප්‍රශ්නේ කියවමින්. හොඳට හිතන්න. හොඳට හිතන්න. ළමයි මේ බලන්න දැන් ආයෙසරයක්. දැන් මෙතන ආවිලිතාවයකුත් ඇති වෙලා වායුවක පිට වෙලා. මේ වායුව ගැන තව කතාන්දරයක් කියනවා. මොකද කියන්නේ මේ වායුව? මෙම වායුවේ මැග්නීසියම් පටියක් දහනය කළොත් මේ වායුවේ ළමයි මේ වායුව තුල මැග්නීසියම් පටියක් දහනය කළොත් සංයෝග දෙකක් ලැබෙනවලු. මොකක්ද සංයෝග දෙක? සුදු සහ කහ පැහැති ඝණයන් දෙකක් ලැබෙනවා. සුදු පාට ඝණයකුත් කහ පාට ඝණයකුත් ලැබෙනවා. එතනදිත් ඕක SO2 වායුව කියලා දැනගන්න ඕනේ ළමයි. මැග්නීසියම් SO2 එක්ක ප්‍රතික්‍රියා කරාම මේක SO2 වෙන්න ඕනේ. මැග්නීසියම් SO2 එක්ක ප්‍රතික්‍රියා කරන ළමයි මැග්නීසියම් ඔක්සයිඩ් ලැබෙනවා. ඊට අමතරව මේ සල්ෆර් විදිහට අවක්ෂේප වෙන්න පුළුවන්. තමයි කහ පාට ඝණය. ළමයි මැග්නීසියම් සහ SO2 ප්‍රතික්‍රියාවේදී එක එක ඵල ලැබෙන්න පුළුවන්. මැග්නීසියම් ඔක්සයිඩුයි සල්ෆර් ලැබෙන්නත් පුළුවන්. මැග්නීසියම් ඔක්සයිඩුයි මැග්නීසියම් සල්ෆයිඩ් ලැබෙන්නත් පුළුවන්. ඒකේ ලැබෙන්න පුළුවන්. තේරෙනවද? මැග්නීසියම් SO2 එක ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් සල්ෆයිඩ් ලැබෙන්නත් පුළුවන්. නැත්නම් මැග්නීසියම් ඔක්සයිඩුයි සල්ෆර් ලැබෙන්නත් පුළුවන්. තේරෙනවද? මෙතනත් වෙන්නේ හරන ඔක්සිකරණය. මැග්නීසියම් ඉන්නේ බිඳුවේ. එයා ධන දෙකට ඔක්සිකරණය වෙනවා. සල්ෆර් ඉන්නේ ධන හතරේ. එයා බිඳුවට හරණය වෙනවා. මෙයා බිඳුව. තේරෙනවද? හොඳයි. දැන් ළමයි මෙහෙමයි මෙතනදී ඔයාලට මේ කතාව තුළදී ඕක ඔලුවට ආවේ නැත්නම් තව ක්‍රම දෙකක් තියෙනවා බය වෙන්න එපා. මට නම් ඔලුවට ආවා මේක තව සල්ෆේට් කියලා. එහෙමනුත් මේ ආවිලිතාවයේ සල්ෆර්. එහෙම ඔලුවට ආවේ නැත්නම් බය වෙන්න එපා තවක් තියෙනවා. මොනවද කියන්නේ? මෙයාට සිල්ල නයිට්‍රේට් බිඳුව බැගින් දානවා. සිල්ල නයිට්‍රේට් බිඳුව බැගින් දානවා.
තව තැනකදී මම ලෙඩ් නයිට්‍රේට් උත් බිඳුව බැගින් දානවා. ලෙඩ් නයිට්‍රේට් බිඳුව බැගින් දානවා. දැන් මම මොකද වෙන්නේ? දෙකේදීම වෙන්නේ එකම දේවල් මේ. මෙයා බිඳුව බැගින් දැම්මම වෙන්නේ සුදු අවක්ෂේපයක් ලැබෙනවා. ඒ රත් කළ පිට කළු පාට වෙනවා. සුදු අවක්ෂේපයක් ලැබෙනවා. රත් කළාම කළු වෙනවා. කළු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. මෙතනදිත් ඒ වගේ සුදු අවක්ෂේපයක් ලැබෙනවා මුලින්ම. ඒක රත් කළාම කළු පාට වෙනවා. අනිවාර්යයෙන්ම ළමයි මෙතන තයෝසල්ෆේට් කියලා පැහැදිලිවටම පැහැදිලි වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ළමයි මේක තයෝසල්ෆේට් කියලා පැහැදිලි වෙන්න ඕනේ. ගින්දර වගේ තයෝසල්ෆේට් කියලා පැහැදිලි වෙන්න ඕනේ. ඇයි ඒ? අපි දන්නවා ළමයි තයෝසල්ෆේට් අයන හඳුනා ගැනීමේදී මේක කතා කළා. අපි තයෝසල්ෆේට් අයන හඳුනා ගැනීමේදී මේක කතා කළා. මොකද කිව්වේ? තයෝසල්ෆේට් අයනවලට සිල්ල ධන අයන දැම්මොත් මුලින්ම සිල්ල තයෝසල්ෆේට් ලැබෙනවා කිව්වා. සිල්ල තයෝසල්ෆේට් ලැබෙනවා කිව්වා. ඒක සුදු පාටයි. මේ සිල්ල තයෝසල්ෆේට් රත් කළාම සිල්වර් සල්ෆයිඩ් ලැබෙනවා කිව්වා. ඒක කළු පාටයි. සිල්ල තයෝසල්ෆේට් රත් කළාම කළු පාට වෙනවා. බලන්න පස්සේ ලියන්න. මෙතනිත් ඒ වගේ. තයෝසල්ෆේට් එක්ක ලෙඩ් අයන එකතු වුණාම ලෙඩ් තයෝසල්ෆේට් ලැබෙන්නේ. ඒක සුදු පාටයි. ඒක සුදු පාටයි. මේ සුදු පාට තයෝසල්ෆේටය රත් කළාම කළු පාට වෙනවා. ලෙඩ් සල්ෆයිඩ්. රත් කළත් එකයි නැත්තම් සාමාන්‍ය වායු ගෝලිතව පොඩ්ඩක් වෙලා තියුවමත් ඕක වෙනවා. යම් වේලාවකට පස්සේ මේක කළු පාට වෙනවා. එහෙම නැත්නම් රත් කළාම ටක් ගාලා බලා ගන්න පුළුවන්. සුදු පාට අවක්ෂේපයක් ලැබිලා ඒක පස්සේ කළු පාට වෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ විෂය නිර්දේශයට අනුව එක්ක සිල්ල තයෝසල්ෆේට් නැත්තම් ලෙඩ් තයෝසල්ෆේට්. තේරුම් ගන්නද? හොයි. දැන් ළමයි ලියාගන්න මේක ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ළමයි. හරිද ළමයි? හොඳයි. දැන් අපිට මොකද ඊළඟට කියන්නේ? අපිට ඊළඟට කියනවා මෙතනදී Q හඳුනාගෙන එහි ඇනායනය සඳහා වඩාත් පිළිගත හැකි ලුයිස් වී අඳින්න කියලා කියනවා.
බලමු ළමයි කොහොමද කරන්න කියලා. ළමයි මෙතන කියනවා මේ Q හඳුනාගෙන එහි ඇති අනායනය සඳහා පිළිගත හැකි ලුවිසුවක් අඳින්න කියලා. Q කියන්නේ කවුද? අනිවාර්ය ළමයි තව සල්ෆේට්. මේ තව සල්ෆේට් අනායනයේ ලුවිසුවක් තමයි අඳින්න කියලා තියෙන්නේ. තව සල්ෆේට් අනායනයේ ලුවිසුවක් අඳින්න කියලා තියෙන්නේ. අපි කොහොමද අඳින්නේ? ඒක රෝමිලා කණික නේද? රෝමිලා කණික. ළමයි සල්ප් එකක් මැදට අරගෙන අනිත් සල්ප් කෙලවරට දා ගන්නවා. ඔක්සිජන් තුනත් කෙලවරට දා ගන්නවා. කොහොමද? අග්‍රස්ත පරමාණු වල සංයුතාවය හදන්න ඕනි. අපි දන්නවා සල්ප් කියන්නේ 16 කාණ්ඩ එකෙනෙක්. එයාගේ බහුලම සංයුතාවය 2යි. ඒ නිසා දිත්ත බන්ධනයක් දානවා. ඔක්සිජන් කියන්නේත් බහුලම සංයුතාවය 2යි. දිත්ත බන්ධනයක් දානවා. හැබැයි සමස්ත ආරෝපණයේ ඍණ දෙක වෙන්න ඕනි. නිසා මේ ඔක්සිජන් වලට ඍණ ආරෝපණ දානවා. ළමයි ඔක්සිජන් එකකට ඍණ ආරෝපණයක් දැම්මම එයාගේ සංයෝජිතාවය කොහොමද දෙක වෙනවා මේ. මෙයාගේ සංයුතාවය දෙක වෙලා තියෙන මේ බන්ධනය නිසා 1යි ඍණ ආරෝපණ නිසා 1යි එකතු 2යි. මෙයාගෙත් ඒ වගේ බන්ධනය නිසා 1යි ඍණ ආරෝපණ නිසා 1යි එකතු 2යි. තේරෙනවද? කොහොම වෙනව? දැන් අවසන් ඉලෙක්ට්‍රෝන පුරවන්න. දැන් මෙයා 16 කාණ්ඩේ 6ක් ඉන්න ඕනි. 16 කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්න ඕනි. බන්ධන වලට දෙකක් දුන්නා නම් තව 4ක් එනවා. මෙයත් ඒ වගේ 16 කාණ්ඩේ ඔක්සිජන් 16 කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්න ඕනි. ඒ 6න් බන්ධන වලට දෙකක් දුන්නා තව 4ක් එනවා. ළමයි ඕ මයිනස් කියන්නේ ඔක්සිජන් 16 කාණ්ඩේ 6ක් ඉන්න ඕනි. ඔක්සිජන් 16 කාණ්ඩේ 6ක් ඉන්න ඕනි. මයිනස් කියන්නේ 6ට වඩා එකක් වැඩිපුර ඉන්න ඕනි. අපි දන්නවා ළමයි මයිනස් කියන්නේ එකක් අරගෙන. ඒතර 7යි. ඕ මයිනස් වල 7ක් ඉන්න ඕනි. එතකොට බන්ධනෙට එකක් දුන්නා තව 6ක් දාන්න. මෙයාගෙත් ඒ වගේ 7න් බන්ධනෙට එකක් දුන්නා තව 6ක් දාන්න. ළමයි සල්ප 16 කාණ්ඩේ 6ක් ඉන්න ඕනි. එව නේද? සල්ප කියන 16 කාණ්ඩේ 6ක් ඉන්න එපේ. 6ම ඉන්නවද? බන්ධන හදලා තිනවා 1 2 3 4 5 6. බන්ධන 6ට ඉලෙක්ට්‍රෝන 6 දීලා ඉවරයි. ඒතර යාගේ එක සැරේ ඉන්නේ නැහැ. බන්ධන 6ට ඉලෙක්ට්‍රෝන 6 දීලා ඉවරයි. මේක තමයි ස්ටයිල් යුස්වි මෙයාගේ. මේක තමයි මෙයාගේ ස්ටයිල් යුස්වි. ඊට පස්සේ මොකද කියන්නේ? 1 2 සහ 3 පරීක්ෂණවලදී මේ පරීක්ෂණ තුනේදී ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්නලු. අවක්ෂේප ඊතලයකින් පෙන්වන්නලු පහළට අවක්ෂේපයක් කියලා. ළමයි එක පරීක්ෂාවේදී මොකද වුනේ? එක පරීක්ෂාවේදී මොකද වෙන්නේ? මුලින්ම මේ තයෝසල්ෆේට් අයන, ඒ කියන්නේ සෝඩියම් තයෝසල්ෆේට්. දැන් සෝඩියම් තයෝසල්ෆේට්ද කියලා ප්‍රශ්නයක් දැන් මෙතන නේද? දැන් ළමයි බලන්න මේක මේ Q පණ මට ඉස්සෙල්ලා Q හඳුනා ගන්න බැරි වුණා. මම Q වල ඇනයිනයන් ලිව්ව විතරයි. කවුද ළමයි Q කියන්නේ? ඇනයිනේ නම් තයෝසල්ෆේට්. කැටයිනේ කවුද? Q වල කැටයිනේ කවුද? ළමයි කැටයනේ සෝඩියම් මේ බලන්න පහලින් සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටිකක් දීලා තියෙනවා. එතන සෝඩියම් ඉන්නවා. ඒතර මේ Q වල කැටයනේ සෝඩියම්. පොටෑසියම් ඉන්න බෑනේ. එහෙනම් ඉතින් පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ දෙනවනේ. මේක සෝඩියම්. ඔන්න බබේට තේරෙනවා. ඒතර මේක සෝඩියම් තයෝසල්ෆේට්. මෙයාගේ ඍණ දෙකට හරියන්න ධන දෙකක් එනවා. සෝඩියම් ධන එකේව දෙන්නෙක් කියලා තියෙනවා. ඩොට් ජලය කීයක් ඉන්නවද? අපි ඩොට් ජලය කීයක් ඉන්නවද? ළමයි අපි දන්නවා මේක ජලය අඩංගු සංයෝගයක්. මොකද රත් කලාට පස්සේ මේ Q රත් කලාට පස්සේ ජලය පිට වෙනවා කියලා අපි කිය හොයාගත්තා ඉස්සෙල්ලා.
කලින් කියලා තියුණානේ. කොපර් සල්ෆේට් නිල් පාට කරන ද්‍රව්‍යයක් පිට වෙනවා කියන. ඒ කියන්නේ ජලය පිට වෙනවා කියනවා. එහෙනම් අනිවාර්යයෙන් මේක හයිඩ්‍රේටයක් ඩොට් ජලයේ විතර ඉන්න ඕනේ. ජලයේ කීයක් ඉන්න ඕනේද මට කියන්න. ළමයි ජලයේ කීයක් ඉන්න ඕනේද? බලන්න මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 248යි. මේ කැලේ විතරක් ස්කන්ධය කීයද? සෝඩියම් 23ව 2ක් 46යි. සල්ෆර් 32ව 2ක් කියන්නේ 64යි. ඔක්සිජන් 3ක් කියන්නේ 48යි. මෙතනම කීයක් ඉන්නවද? 18යි එකක් ඉතිරි 10යි 15යි 158යි. මේ මුළු ස්කන්ධය 248ක් වෙන්න එපේ. 248න් 158ක් ගියාම 90ක් ඉතිරි. කාගේද මේ 90? ජලයේ නේද? මේ 90 ජලයේ නේද? ළමයි මුළු ස්කන්ධය 248යි. එතන මෙයා ඉන්නවා 158ක්. එහෙනම් මෙයා 90යි නේද? නේ? මේක අඩු කරාම 90ක් එනවා. ජලයේ 90ක් කියන්නේ ළමයි 90 බෙදන්න 18න්. 90 18න් බෙදන්න. එක ජල අණුවක ස්කන්ධය 18යි. 90ක් තුල ජල අණු කීයක් ඉන්නවද? එක ජල අණුවක ස්කන්ධය 18යි. 90 තුල 18 කීයක් ඉන්නවද? 5ක් ඉන්නවා. ඔබ තමයි සංයෝගය. ඔක තමයි ළමයි සංයෝගය. 5ක් ඉන්නවා. පැහැදිලි. බලන්න කොච්චර ලේසිද කියලා. එහෙනම් සෝඩියම් තව සල්ෆේට් වතුරේදී මෙහෙම ඉන්නේ. ඒ කියු. ජලය ඩොට් ටික දාන්න ඕනේ ජලයට දැම්මම. සෝඩියම් තව සල්ෆේට් ජලයට ආවන ඉඳලා තමයි ඩොට් ජලය කියලා දාන්නේ. කෙලින්ම ඕක විතරයි තියෙන්නේ. අනිත් ටික ජලයත් එක්ක මිශ්‍ර වෙනවා. මෙයා ප්‍රතික්‍රියා ටික කරන්න කියන්නේ පළවෙනියට මොකද කළේ? මෙයාට HCl දැම්මා. HCl දැම්මම මොකද වුනේ? මේ ධන ආයනයේ සෝඩියම් මෙතන ඍණ ආයනයේ Cl දෙන්න එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. මේ හයිඩ්‍රජන් මෙතන සෝඩියම් දෙන්නයි මෙතන ක්ලෝරින් දෙන්නයි සෙට් වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් දෙකයි. මේ මෙතන සෝඩියම් දෙන්නට ක්ලෝරින් දෙකක් ඕනේ. සෝඩියම් ක්ලෝරයිඩ් දෙකක් හැදෙනවා. ළමයි මේ H2 තයෝසල්ෆේට් එක්ක එකතු වෙලා හැදෙන H2SO3 නේ. මේ H2 මෙතෙන් ආවට පස්සේ H2S2O3 නේ හැදෙන්නේ. ළමයි මේක විගරණේ වෙලා මේක කැඩිලා ගිහිල්ලා මොනවද හැදෙන්නේ? දැන් කලින් කිව්වනේ වායුවකුත් පිට වෙනවා අවක්ෂේපුත් ලැබෙනවා කියලා. එහෙනම් සල්ෆර් අවක්ෂේපය ලැබෙනවා. වායුවක් පිට වෙනවා. අවක්ෂේප පහළට ඊතලයක් දාලා පෙන්වන්න කියලා තිබුණා. ඒ නිසා අනිවාර්යයෙන් මේ ඊතලේ තියෙනු නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ ළමයි. ආ ලකුණු අඩු වෙනවා. අවක්ෂේපයක් නම් පහළට ඊතලේ දාලා පෙන්වන්න කියලා කියනවනේ මෙතන. ඔය තමයි ලැබෙන්නේ. ඊට අමතරව මේක තූත කරද්දී ජලය එන්න ඕනේ. මොකද මේ H2SO3 වියෝජන වුණාමයි සල්ෆර් ලැබිලා SO2 ලැබිලා ජලයත් හැදෙනවා. තුරුදයි නේද? තුරුදයි. කොහොමද යන්නේ? එතන ළමයි තව ප්‍රතික්‍රියාවක් තියෙනවානේ. ඔය හැදුණු SO2 මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරන එක දුන්නනේ. මෙතන මොකද වෙන්නේ? මැග්නීසියම් SO2 එක ප්‍රතික්‍රියා කරන මොනවද හැදෙන්නේ? මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව සල්ෆර් හැදෙනවා. මේක නම් ඉතින් දෙකම ගන්න තමයි ඉතින්. ඔය දෙක හැදෙනවා. ඔන්න ඔය දෙක ලැබෙනවා. පැහැදිලි. ඔන්න ඔය දෙක ලැබෙනවා. ඔන්න පළවෙනි පරීක්ෂණයේදී ලැබුණු ප්‍රතික්‍රියා දෙක. ඔන්න ළමයි පළවෙනි පරීක්ෂාවේදී ලැබුණු ප්‍රතික්‍රියා දෙක.
පැහැදිලිද? දෙවෙනි පරීක්ෂාවේදී මොකද වෙන්නේ? මකනවයි. දෙවෙනි පරීක්ෂාවේ මොකද වෙන්නේ? ළමයි දෙවෙනි පරීක්ෂාවේදී උනේ ওই තයෝසල්ෆේට් අයනයි සිල්වර් නයිට්‍රේට් එකතු වුණා. සිල්වර් නයිට්‍රේටුයි සෝඩියම් තයෝසල්ෆේට් එකතු වුණා. ඒකල හැදෙනව මොකද්ද? මුලින්ම හැදෙන ළමයි මේ සිල්වයි තයෝසල්ෆේට් එකතු වෙලා සිල්වර් තයෝසල්ෆේට් ලැබෙනවා. මේක සුදු පාට ඝනයක්. ඔක සුදු පාට ඝනයක්. එහෙනම් මේ සෝඩියම්ුයි මේ නයිට්‍රේට් එකතු වෙලා සෝඩියම් නයිට්‍රේට් හැදෙනවා. තුරුතයිනේ. මුලින්ම සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. පස්සලියම හොඳට බලන් ඉන්න. හොඳට බලන් ඉන්න පස්සලියන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හැදුණු සිල්ල තයෝසල්ෆේට් මොකද වෙන්නේ? පස්සේ. එතන ඉන්න තයෝසල්ෆේට් අයනය ඔතන ඉන්න තයෝසල්ෆේට් අයනය ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරලා මේක පොඩ්ඩක් රත් කරන්න ඕනේ වැඩේට. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ප අවක්ෂේපය වෙනවා. සල්ප අවක්ෂේපය වෙනවා. ඊට අමතරව ළමයි සල්ෆියුරික් අම්ලය ලැබෙනවා. ඊට අමතරව සල්ෆියුරික් අම්ලය ලැබෙනවා. ඔක තමයි වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔක ලියා ගන්න ළමයි. සෝරි සල්ප නෙවෙයි ළමයි දැන් මෙතන සිල් අයිනේ ඉන්නවනේ. ඒක ලියන්න අමතුණානේ සිල් 2 මේකනේ ඉන්නේ. සිල් තයෝසල්ෆේට් ඉන්නේ. ඒතර මෙතන අවක්ෂේපය හැදෙන ළමයි සිල්ව සල්ෆයිඩ් ලැබෙන්නේ. කළු පාට එක. කළු පාට ලැබෙනවා කිව්වේ. සල්ෆ නෙමෙයි කළු. මේ සිල්ව තයෝසල්ෆේට් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ සිල්ව සල්ෆ එක සිල්ව සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. ඉතිරි SO3 කැලලට ජල අණුවක් සෙට් වෙලා සල්ෆියුරික් අම්ලය ලැබෙනවා. ඒක තමයි අර මුලින් සුදු පාට වෙලා පස්සේ කළු පාට වෙනවා කියන්නේ. මුලින් සුදු පාට වෙන්නේ මේක ලැබෙනවා. ඒක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කළු පාට සල්ෆයිඩ් දෙනවා. ඒක මම කරලා නැහැ. මේ ළමයි අපි තියරි පන්තියකදී තියරි විදිහට මේ සමීකරණ ලියනවට වඩා මේ වගේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරමින් පිළිතුරක් විතර ලියන එක තමයි හොඳටම ඔලුවට යන්නේ. ළමයි ඔය විදිහටම අර අනිත් කතාවල් ලියන්න පුළුවන් හොඳයි. ලෙඩ් නයිට්‍රේට් දාන එකත් ඔය විදිහටම ලියන්න පුළුවන්. අනිත් එකෙත් ඔයගේ තමයි ළමයි. ඔන්න සිල් ලෙඩ් නයිට්‍රේට් ඊළඟට දාන්න. සෝඩියම් තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියා කරනවා. මුලින්ම වෙන්නේ මේ ලෙඩ් අයනයි මේ තයෝසල්ෆේට් අයන එකතු වෙලා ලෙඩ් තයෝසල්ෆේට් ලැබෙනවා මේක. ඔක සුදු පාට අවක්ෂේපයක්. අනිවාර්ය ළමයි අවක්ෂේප පහළට ඉතක් දාලා පෙන්වන්න කියලා කියනවා මෙතන. නයිට්‍රේටයි සෝඩියම් එකතු වෙලා සෝඩියම් නයිට්‍රේට් ලැබෙනවා.
සෝඩියම් නයිට්‍රේට් ලැබෙනවා. පස්සේ ලියමු. ඊට පස්සේ මේ ලැබෙන ලෙඩ් ටවෝ සල්ෆේට් ඒක ළමයි ජලීය ද්‍රාවණි දිස්ථායි නෑ. යා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පොඩ රත් කිරීමක් තිබුණොත් හොඳයි. මොකද වෙන්නේ? ලෙඩ් සල්ෆයිඩ් ලැබෙනවා. ඒ කළු පාටයි. ඒක අවක්ෂේපයක්. ඊට අමතරව මෙතන ඉතිරි SO3 කැලලයි ජලයයි එකතු වෙලා සල්ෆියුරික් අම්ලය ලැබෙනවා. ඔක තමයි වෙන්නේ. ඔක තමයි ළමයි ප්‍රතික්‍රියා ටික මෙතන තියෙනවා. ඉක්මන් කරන්න. හරිද ළමයි? හොඳයි. දැන් ඊළඟට මේ Q වල ප්‍රයෝජන සෝඩියම් ටවෝ සල්ෆේට් වල ප්‍රයෝජන ලියා ගන්න. අපින් අහනෝනේ Q වල ප්‍රයෝජන දෙකයි අහන්නේ. සාමාන්‍ය ළමයි Q අයඩෝමිතික අනුමාපනයේදී යොදා ගන්නවා. සෝඩියම් ටවෝ සල්ෆේට් අනිවාර්යයෙන්ම ළමයි අයඩෝමිතික අනුමාපනයේදී අපි යොදාගන්නේ සෝඩියම් ටවෝ සල්ෆේට්නේ. ලියන්න අයඩෝමිතික අනුමාපනයේදී යොදා ගැනීම. අයඩෝමිතික අනුමාපනයේදී යොදා ගැනීම. අනිත් එක ළමයි ඡායාරූපකරණයේදී යොදා ගන්නවා. ඡායාරූපකරණයේදී. ඊට අමතරව ඖෂධයක් විදිහට යොදා ගන්නවා. ඔය සයනයිඩ් වගේ දේවල් විසගුණාම ළමයි ඒකට ඖෂධයක් විදිහට සෝඩියම් ටවෝ සල්ෆේට් යොදා ගන්නවා. ඒ වගේම තමයි ළමයි ඔය මේ ජලයේ තියෙන ක්ලෝරින් වායුව ඉවත් කිරීමට ක්ලෝරින් හරණය කියලා කියන්නේ. ක්ලෝරින් හරණය කිරීම සඳහා යොදා ගන්නවා. ක්ලෝරින් හරණය. ඔය වගේ දේවල් වලට සෝඩියම් ටවෝ සල්ෆේට් යොදා ගන්නවා. හොඳයි. හරි ළමයි. ඔන්න එහෙනම් 2015 8 වෙනි ප්‍රශ්නයක් ওই විදියට අපි සාකච්ඡා කරලා ඉවර කළා.